බුදුන් වහන්සේගේ අභිධර්ම දේශනාව බුදුවරයෙකුටම පමණයි දේශනා කරන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න ඕන බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ අභිධර්මය බුද්ධ දේශනාවක්මයි. විනය බුද්ධ දේශනාවක්මයි. සූත්‍ර බුද්ධ දේශනාවක් තියෙනවා. ශ්‍රාවක දේශනාවක් තියෙනවා. ඒ නිසා මේක විශේෂයි. අපි අභිධර්මයේ ඉගෙන ගන්නේ මොකටද කියලා කාගෙන්වත් ඇහුවොත් කාටවත් උත්තර දෙන්න බැරි තත් තියෙන්නේ. ඇයි අභිධර්මයේ අපි ඉගෙන ගන්නේ? අභිධර්මයේ කියන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන. චිත්ත මේ හිත හසුරුවන්න අපි ඉගෙන ගන්නේ. හිත ක්‍රියාත්මක වෙන ආකාරය ඉගෙන ගන්න. එහෙම නිසා පැහැදිලි වෙන්න ඕන මේකේ විශේෂත්වය. අපි විස්තර කරනවා යමක ප්‍රකරණය විස්තර කරන ආකාරයට චිත්ත විභක්තියේ ගාථා දෙකක් තියෙනවා. යස්ස චිත්ත උප්පජ්ජති නොනිරුජ්ජති තස්ස චිත්ත නිරුජ්ජසති නූපජ්ජති. යස්සවා පන චිත්තං නිරුජ්ජසති නූපජ්ජති තස්ස චිත්ත උපජ්ජති නොනිරුජ්ජති කියලා ප්‍රශ්න දෙකක් අහනවා සිග්ගව හාමුදුරුවෝ මොග්ගලී පුත්තතිස්ස බ්‍රාහ්මණයාගේ. උන්වහන්සේට උත්තර දෙය ගන්න බැරි වෙනවා. අන්තිමේදී මහාන වෙලා තුන්වෙනි සංගායනාව පවත්වන්න තරම් දක්ෂයෙක් වුණා. මෙතෙන්දී මේ යමක කියලා කියන්නේ මොකද්ද? යමක කියන්නේ දෙක. මෙතන විශේෂයෙන් තියෙනවා බුදුහාමුදුරන්ගේ අසාධාරණ ඥාන 6ක් තියෙනවා. බුද්ධ ඥාන මහා විශාල ගොඩක් තියෙනවා. ඒකෙන් ෂඩ් අසාධාරණ ඥාන කියලා ඥාන 6ක් තියෙනවා. ඒක වෙනත් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. අසාධාරණ කියන වචනේ තේරුම ඒකයි. එතකොට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, ආශ්‍රයන්සේ ඥානය, යමක පරිහාර ඥානය. මෙන්න ඒකට උත්තරේ යමක පරිහාර. මහා කරුණා සමාපatti සබ්බඤුත ඥාන. සබ්බදු ඥාන කියන්නේ සියලුම ඥාන. බුද්ධ ඥාන ආවරණය කිරීම අනාවරණ ඥානය. ඒ ඥානයට ඥානවලට කිසිම ආවරණයක් බිත්තියක් අරකම් මේකක් එහෙම පර්වතයක් වගේ දෙයකින් උනත් පිටත දකින්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙනම් යමක පරිහාර කිය. දැන් මෙතන විස්තර කරනවා කේනට්ටේන යමක යුගලට්ටේන කවර අර්ථකින් වේදියත් යුගලාර්ථය යමක පරිහාර්ය. මෙන්න අර කියපු ෂඩ් අසාධාරණ ඥාන අතරේ විස්තර කෙරෙනා වූ ඥානයේ විශේෂයෙන් යමක ශාලා ආදී තන්නේ පුද්ගලාර්ථයෙන් යමක පුද්ගල වශයෙන් යමක කියලා විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න යමක වශයෙන් වෙන බැවින් යමක නම් වෙයි කියලා විස්තර කරනවා. පැහැදිලි කරගන්න ඕන මෙතෙන්දි තමයි විතාලම වැදගත් කාරණයක් විස්තර කරන්න අවශ්‍යයි. මේ මොග්ගලී පුත්තතිස්ස කියන ස්වාමීන් වහන්සේ කොයි විදියද කොහොමද මොන පරම්පරාවටද අයත්? අපි මතක තියාගන්න ඕන අපි ආඩම්බර වෙන්නත් ඕන ලංකාවට බුද්ධ ධර්මය ලැබුණේ සරියුත් පරම්පරාවෙන්. සරියුත් මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් තමයි ඒ පරම්පරාව විස්තර කරනවා. මට මතක හැටියට පරිවාරයේ තියෙනවා මේ අට කතාවෙත් එක්තරා තැනක විස්තර කරනවා. බාජ්‍යදී සෝබිත පියපාල පියජාය පියස්සේ කෝසිය පුත්‍ර සිග්ගව සංදේහ මොග්ගලී පුත්තිස්ස මහින්ද. එතකොට අපි එතනින් විශේෂිතයි ලංකාවේ අභිධර්ම ආශ්‍රයෙන් අභිධර්මයම මූලික කරගත්ත දේශනාවක් තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ පරම්පරාවෙන් ඇති වුණේ. එය සරියුත් පරම්පරාව. ඒවත් සාමාන්‍ය දැනීමට එකතු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. කරුණා කළා ඒව ගැනත් මතක තියාගන්න අවශ්‍යයි. මෙතෙන්දී දැන් යමක ප්‍රකරණේ කරුණා කළ පොත් සියලුම දෙනා පොත් පෙරලා ගන්න. යමක ප්‍රකරණේ
යමක 10ක් තියෙනවා. I'm sorry. පරිච්ඡේද 10ක් තියෙනවා. මූල යමකය, කන්ද යමකය, ආයතන යමකය, ධාතු යමකය, සත්‍ය යමකය, සංඛාර යමකය, අනුශය යමකය, චිත්ත යමකය, ධම්ම යමකය, ඉන්ද්‍රිය යමකය කියලා දස ප්‍රකාරයෙන් යමක ප්‍රකරණ විභාග කරන ලදී කියලා විස්තර කරනවා. කරුණා කරලා විස්තර කරගන්න අවශ්‍යයි. එතකොට මූල යමකය මූල වශයෙන් මූල මේක විස්තර කරා ධම්ම සංගණියේ පවා විස්තර කරගෙන එනවා. මූල අර ධම්ම සංගණියේ විස්තර කරන්නා වූ කොටස් හතරෙන් එකකදී මූල විස්තර කෙරෙන්න ඇති පැහැදිලි කරගන්න ඕන. කරුණා කළා කුසලාදී ධර්මයන් මූල වශයෙන් උච්චා විසර්ජන කොට දේශනා කරන දේ මූල යමක. එතකොට කුසල් අකුසල් විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න ඕනේ මේකේ විස්තර කරන්නේ ත්‍රික මාතිකාව දුක මාතිකාව සම්පූර්ණයෙන්ම. තවත් කුඩා කාරණයක් මතක තියාගන්න අවශ්‍යයි. මෙතෙන්දී මේ යමක ප්‍රකරණේ පරිච්ඡේද 10ක් තියෙනවා. මේ පරිච්ඡේද 10 විග්‍රහ කරන ආකාර සමාන පරිච්ඡේද 7ක් තියෙනවා. මේක විස්තර කරේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න උත්තර ලියනකොට Tamanට ගලප ගන්න පුළුවන් ආකාර ස්කන්ධ යමකේ සමානයි. ආයතන යමකේ විග්‍රහ වෙන ක්‍රමය සමානයි. ධාතු යමකේ එක්තරා ප්‍රමාණයකට සමානයි. සත්‍ය යමකේ, සංඛාර යමකේ, ධම්ම යමකේ, ඉන්ද්‍රිය යමකේ සමාන ක්‍රමයකින් තමයි ධර්ම බෙදන්නේ. ඊළඟට අසමාන තියෙනවා පරිච්ඡේද තුනක්. මූල යමකේ අසමානයි. මූල යමකේ පරිච්ඡේද ආදී දේවල් බෙදෙන්නේ උද්දේශ නිर्देश තියෙනවා. සේරම ත්‍රික දුක මගින් විතරයි. අනුශය යමකේ ඒක 7 වෙනි අංකය 8 වෙනි අංකය චිත්ත යමකය. මෙන්න අසමාන පරිච්ඡේද තුන මූල යමකය, අනුශය යමකය, චිත්ත යමකය. එතකොට සමාන පරිච්ඡේද 7ක් තියෙනවා. ස්කන්ධ 2 දෙවෙනි අංකය, 3 වෙනි අංකය ආයතන, 4 වෙනි අංකය ධාතු, 5 වෙනි අංකය සත්‍ය, 6 වෙනි අංකය සංඛාර, 9 වෙනි අංකය ධම්ම, 10 වෙනි අංකය ඉන්ද්‍රිය. මේක ඊටාම කල්පනාවෙන් පරිහරණය කරන්න අවශ්‍යයි. මේක මතකයේ තියා ගැනීමටයි ඒ කොටස කිව්වේ. මම උත්සාහ කරනවා කාටත් මේ වගේ පැහැදිලි කිරීම Tamanට ලැබෙන්න සලස්වන්න උත්සාහ කරනවා. හරි. ඊළඟට කරුණා කළා මූල යමකයේ විස්තර කරන ආකාරයේදී මූල යමකයේ විස්තර කරන ස්ථානයේ කරුණා කළා බලන්න. මූල යමකයේ මූල යමකයේ විස්තර කරනවා මූල යමකයට අමතරව තවත් ප්‍රභේද 9ක් තියෙනවා. ඒක තමයි හේතු, නිදාන, සම්භව, ප්‍රභව, සමුට්ඨාන, ආහාර, ආලම්බන, පච්චය, සමුදය. එතකොට මූල යමකේ ප්‍රභේද සම්පූර්ණයෙන්ම 10යි. මූල වාරය, හේතු වාරය, නිදාන වාරය, සම්භව වාරය, ප්‍රභව වාරය, සමුට්ඨාන වාරය, ආහාර, ආලම්බන, පච්චය, සමුදය කියලා මේ ප්‍රභේද 10ක් තියෙනවා. ඒ ප්‍රභේද වල බෙදීම් ආදිය විග්‍රහ කිරීම ආදිය සමානයි. එතකොට අපි මූල වාරය මුලින්ම අපි ගන්න බලාපොරොත්තු වෙනවා. කරුණා කළා ඒ යමකේ විස්තර කරන ආකාරය කරුණා කරලා බලන්න කියෝ ගන්න. ධාතු වශයෙන් සංග්‍රහ කොට දෙසලද්දේ ධාතු යමකේ සත්‍ය වශයෙන් සංග්‍රහ කොට දෙසලද්දේ සත්‍ය යමකේ කුසලාදී ධර්ම වශයෙන් ලැබෙන ඒක දේශයෙන් සංග්‍රහ කොට කාය සංකාර යමක නෙමෙයි.
කුසලාදී ධර්මයන් ලැබෙන පරිදි ඒක දේශයේ සංග්‍රහ කොට අනුශය ධර්මයේ දෙසලද්දී අනුශය යමකයන්ගේ ඒ විදිහේ මේ 10ම විස්තර කරනවා. මෙහි පාළි ව්‍යවස්ථා ණය යමක ඊළඟ දෙවෙනි ඡේදය පුජ්ජා අර්ථ වාර ප්‍රභේද වශයෙන් කොටස් වලට කඩනවා. ණය වාරය යමකය පුජ්ජා අර්ථ. දැන් අත් වශයෙන්ම යමක කොටස් කරගත්තාන් පස්සේ ඒකට තියෙනවා ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට උත්තර තියෙනවා අර්ථ වශයෙන්. මේ ප්‍රභේද කරුණා කරලා පැහැදිලි කරගන්න ඕන. ඒකේ විස්තර සටහන් මම ලැබෙන්න සලස්වන්නම්. විස්තර කරනවා. එතකොට මේ ණය ක්‍රම හතරක්. මූල ණය, මූල ණය, මූලක ණය, මූලක ණය කියන ණය ක්‍රම හතරක් ඒක ඇතුලේ විස්තර කරනවා කියලා කියනවා. ඊට පස්සේ ණය හතරක් වෙයි. ඒ එක ණයෙහි මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකයයි කියලා තුන් යමක විස්තර කරනවා. එතකොට ණය හතරෙහි 12 යමකයක් දැන් පැහැදිලි කරගන්න 4 වත් 3 12යි. එතකොට විස්තර කරන ආකාරය ඒ ආකාරයේ යමක 12ක් එක ණය ක්‍රමයකට විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න කුසල පදය විස්තර කරනකොට කුසල පදයට අනුව ණය ක්‍රම හතරක් තියෙනවා. මූල ණය, මූලක ණය, මූලක ණය, මූලක ණය. එතකොට එක ණය ක්‍රමයකට යමක තුනක් තියෙනවා. එතකොට කුසල පදයට යමක ණය ක්‍රම හතරම එකතු කරාන යමක 12ක් සංග්‍රහ වෙන බව පැහැදිලි. එතකොට ඒ එක යමකයක එක යමකයක් අපි මූල යමකය ගත්තොත් මූල යමකය අනුලෝම පුච්චා පටිලෝම පුච්චා කියලා දැන් අර ඊළඟ ඡේදය තමයි පුච්චා කියනකොට අනුලෝම පුච්චා ඒක හා සමාන පටිලෝම විරුද්ධාර්ථයගෙන දෙන්නා වූ පුච්චා කියලා විස්තර කරනවා. එතකොට අනුලෝම පුච්චාවත් පටිලෝම පුච්චාවත් කියලා එක යමකයක් බෙදෙනවා. එතකොට මූල යමකේ පුච්චා තියෙනවා. ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ වූ, එකිනෙකට සංග්‍රහ වූ කියන අර්ථය අඤ්ඤමඤ්ඤ. එතකොට පැහැදිලි කරගන්න මේ යමක තුනේම අනුලෝම පුච්චා තියෙනවා, පටිලෝම පුච්චා කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ අනුලෝම පුච්චාව අර්ථ වශයෙන් බෙදෙනවා. සන්නිට්ඨාන කියන වචනේ තේරුම ඉස්සිර නිවැරදි අර්ථය. සන්නිට්ඨාන. සංසය කියලා කියන්නේ සැක කටයුතු අර්ථය. පහසුවට අවබෝධ නොවන්නා වූ අර්ථය කියන එකයි සංසය කියන වචනේ තේරුම. එතකොට පැහැදිලි වෙන්න අපි මූල යමකය පුජ්ජාව බෙදනවා නම් ඒක මූල යමකය හරි මූල යමකය හරි. එතකොට අනුලෝම පුජ්ජා තියෙනවා, පටිලෝම පුජ්ජා තියෙනවා දෙකයි. එක අනුලෝම පුජ්ජාවක් සන්නිට්ඨාන වලට යනවා, සංසය වලට කැඩෙනවා. පටිලෝමයත් සන්නිට්ඨාන වලට කැඩෙනවා, සංසය වලට කැඩෙනවා. එතකොට පැහැදිලි කරගන්න මේ විස්තර වූ ප්‍රශ්න දෙකෙන් අනුලෝම පුජ්ජාවත් පටිලෝම පුජ්ජාවත් අනුව අර්ථ හතරක්. සන්නිට්ඨාන දෙකයි, සංසය දෙකයි. සන්නිට්ඨාන දෙකයි, සංසය දෙකයි. ඒ විදිහට විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න දැන් කරුණා කළා මේ විස්තර කරපු ආකාරයෙන්ම ඒ දෙවෙනි ඡේදයේ විස්තර කරලා තියෙන ආකාරයෙන්ම අපි
චුට්ටක් කල්පනාවට ගන්න සංශය වශයෙන් නිශ්චය වශයෙන් අර්ථ දෙකක් වෙන බැවින් අටසාලිස්. එතකොට දැන් පැහැදිලි කරගන්න අටසාලිස්. අටසාලිස් කියන්නේ 48ක්. එතකොට කුසල පදය අකුසල පදය අව්‍යාකෘත පදය නාම පදය. මට අමතක වුණා තවත් කාරණයක්. මේකේ කුසල අකුසල අව්‍යාකතා කියලා කියනකොට අපිට ත්‍රිකයට තියෙන පද තුනක් විස්තර කරන්න ඕන. ඒ පද තුන සම්මිශ්‍රණය කරලා නාම පදය කියලා පදයකුත් විස්තර කරනවා. එතකොට කුසල ත්‍රිකයට පද හතරක්. කුසල ත්‍රිකයට පද හතරක් විස්තර කරනවා. කරුණා කරලා පැහැදිලි කරගන්න කුසල ත්‍රිකය පද හතරයි. එතකොට ත්‍රික 22ට පද 88යි. ත්‍රික 22ට පද 88යි. එතකොට දුකත් විස්තර කරනවා. ඒ ආකාරයෙන් දුකට දුක 100යි. දුක 100ට පද 200යි. නාම පදේ එකතු කරාම පද 300යි. ඒ විදියටයි විග්‍රහ කරන්නේ. ඒක මේ සංඥාපනයේ මේ විස්තර කරලා තියෙනවා. එතකොට ඒකේ තියෙන වාර 10ක් විස්තර කරනවා. එතකොට මූල ණය මූලිකවම විස්තර කරනවා. මූල කියන කෙනේ මුල්ම සහ ස්ථිර වශයෙන්ම මූලක කියලා කියන එකේ තේරුම අයිති. ප්‍රධාන වශයෙන් අයිති වන්නා මූලක කියලා කියන්නේ මුල් වශයෙන් ගන්නා වූ මුල් වලට අයිති කියන තේරුම් හතරක් විස්තර කරනවා. කරුණා කළා එතන අපි ඒකේ පරිච්ඡේදයට යමු. පරිච්ඡේදයේ චුට්ටක් විස්තර කරගන්න කරුණා කළා බලන්න. යමක ප්‍රකරණය මූල යමකය විස්තර කරන මූල යමක පඤ්ඤාත්ති උද්දේශ වාරය. අනිත් විශේෂම කාරණේ මේ පොත් කියවන්න බෑ නවකතා පොත් කියනවා වගේ. මේකේ ಉದ್ದೇಶය කියනවා නම් යමකේ ಉದ್ದೇಶ වාරය දැන් මෙතන මම අරෝගණ ඉන්නවා මූල යමකය පඤ්ඤාත්ති වාරය එතන තියෙනවා එකේ ඉඳලා ඉලක්කම් ගහලා පැහැදිලි කරගන්න මේව කියවන්න ඕන. ಉದ್ದೇಶයයි නිर्देशයයි දෙකම අල්ලගෙන ಉದ್ದೇಶයත් එකට අල්ල ගන්න ඕන නිर्देशයත් එකට අල්ල ගන්න ඕන. එතකොට තමයි මේව කියවන්න පුළුවන් වෙන්නේ. දැන් පැහැදිලි කරගන්න පළවෙනි ඡේදයේ මූලයමක තියෙනවා ප්‍රඥාප්ති නිर्देश වාරය කියලා 43 වෙනි පිටේ නිर्देश වාරය දෙනවා. දැන් මෙතන පැහැදිලි වෙනවා මේකේ තියෙනවා ඡේද 12. කුසල පදයට ඡේද 12ක් තියෙනවා. දැන් යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා යේවාපන කුසල මූලා සබ්බේතේ ධම්මා කුසල. ඒ පළවෙනි පදේ. දැන් මෙතන මේ බෙදීම විස්තර කරා. බෙදීම විස්තර කරායින් පස්සේ පැහැදිලි කරා මුලින්ම ණය ක්‍රම හතරක් ත්‍රිවණයි කියලා. ණය ක්‍රම හතර මූල ණය මූලක ණය මූලක ණය කියලා විස්තර කරනවා කියලා කිව්වා. මෙන්න මුලින්ම ඒක විස්තර කරන ආකාරය පොතේ විස්තර කරන්නේ පළවෙනි 3 1 2 3 ඒකේච කුසල ධම්මා ඒකේච කුසල මූලේන කියන පද 3. ඔන්න මූල ණයේ පළවෙනි පද 3 මේ විස්තර කරන ආකාරය 1 2 3 කියන වශයෙන් විස්තර කරන මූල ණයේ පළවෙනි පද 3. එතකොට ඊළඟ 4 5 6 විස්තර කරන්නේ කරුණාවෙන් බලන්න 4 5 6 විස්තර කරන්නේ කරුණා කළා බලන්න. 4 5 6 4 5 6 විස්තර කරන්නේ මූල ණය. ඒජේ කිසි කුසල ධම්මා සබ්බෙත්තේ කුසල මූලා
අන්න විස්තර කරන්න මූල ණය. දැන් ඒ පද විස්තර කරන ආකාරයෙන් ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා. අර ඒ විස්තර කරපු ආකාරයෙන්ම මෙතන පැහැදිලි කරනවා ඊටාම හොඳයි. එතකොට 6 වෙනි ඡේදයේ ඒකේච කුසල මූලේන ඒක මූල ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. දැන් පැහැදිලි කරගන්න මේ කිව්ව මූල ණය ඇතුලේ දැන් විස්තර කරා මුලින්ම මූල ණය ඇතුලේ මූල යමකය ඒක මූල යමකය අඤ්ඤමඤ්ඤ මූලය. දැන් පැහැදිලි කරගන්න අපි පළවෙනි ඡේදයේ දිහා බැලුවොත් මේ විස්තර කරන්නේ මූල යමකය. ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා කියන්නේ විස්තර කරන්නේ ඒක මූල යමකය. තුන්වෙනි ඡේදයෙන් විස්තර කරන්නේ ඒකේච කුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. දැන් පැහැදිලි වෙන්න ඕන මෙන්න යමක තුන මේ ඡේද තුන රිප්‍රසන්ට් කරනවා. මූල ණය ඇතුලේ තියෙන මේ ඡේද තුන පළවෙනි ඡේදය දෙවෙනි ඡේදය තුන්වෙනි ඡේදය කියන මේ ඡේද තුන මූල ණය ඇතුලේ මේ යමක තුනක් රිප්‍රසන්ට් කරනවා. එතකොට දැන් පැහැදිලි වෙන්නම ඕන දැන් අර මුලින්ම කිව්ව එක ණය ක්‍රමයක් ඇතුලේ යමක තුනක් තියෙනවයි කියලා කිව්ව එක මෙන්න විස්තර කරන්න ඕන පළවෙනි ඡේදය දෙවෙනි ඡේදය තුන්වෙනි ඡේදය කියලා අංක වශයෙන් තියෙන ඡේද තුන රිප්‍රසන්ට් කරන්නේ යමක තුනක්. එතකොට මූල ණය අවසානයි දෙවෙනියට යන්නේ මූල. එතකොට බලන්න මේ කියවෙන ආකාරයේ මූල ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා. මේ විස්තර කරන ආකාරය ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා. එහෙනම් පැහැදිලි වෙන්න ඕන 4 5 6 වශයෙන් විස්තර කරන ස්ථානවලත් අර වගේම මූල යමකය ඒක මූල යමකය අඤ්ඤමඤ්ඤ මූලය බලන්න 4 5 6 වෙනි එකේ ඒකේච කුසල මූලේන ඒක මූල ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා. එතකොට පැහැදිලි කරන්න ඕන විශේෂයෙන්ම පළවෙනි ණය ක්‍රමයක් දෙවෙනි ණය ක්‍රමයක් 1 2 3 4 5 6 කියන ඡේද වලින් විග්‍රහ වුණා. එතකොට පළවෙනි එකේ මූල ණය විස්තර කරනවා එක යමකයක් දෙවෙනි අංකයෙන් තවත් යමකයක් තුන්වෙනි අංකයෙන් තවත් යමකයක්. ඒ වගේම හතරවෙනි අංකයෙන් මූල යමකය පස්වෙනි අංකයෙන් ඒක මූල යමකය හයවෙනි අංකයෙන් අඤ්ඤමඤ්ඤ මූල යමකය. ඊළඟට කරුණාකරලා 7 8 9 විස්තර කරනවා. කරුණාවෙන් බලන්න. හත 8 9 කරුණා කරලා විස්තර කරන්න. ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලකා ඒවා පන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසල. එතකොට පැහැදිලි වෙන්න ඕන මේ මූලක බලන්නේ වචන විග්‍රහ කුසල මූලකා ඒ මූලක ණය රිප්‍රසන්ට් කරනවා 7 8 9. එතකොට මූලක ණයේ 7 විස්තර කරනවා කරුණා කරලා බලන්න. 7 විස්තර කරනවා අර වගේම මූල යමකය 8 විස්තර කරනවා කරුණා කරලා ඒක මූල යමකය 9 විස්තර කරනවා අඤ්ඤමඤ්ඤ මූල යමකය. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරලා ඊට පස්සේ මූලක
ඊට පස්සේ මූලක 10 වෙනි අංකය 11 වෙනි අංකය 12 වෙනි අංකය එතකොට කුසල පද ණය චතුස්කය අවසానයි මේවා පොඩ්ඩක් කල්පනාවට අරගෙන විස්තර කරගන්න අවශ්‍යයි ප්‍රශ්න වලට තිබුණා මට මතක හැටියට කරුණාකරලා යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලකා මේ විස්තර කරන ආකාරය යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලකා 11 වෙනි එක 12 වෙනි එක යේකේච කුසල මූලේන ඒක මූලකා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා ඔන්න විස්තර කරන ආකාරයෙන්ම කරුණාවෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි දැන් කුසල පද ණය චතුස්කය විස්තර කරනවා විස්තර කරලා අවසාන වෙනවා දැන් ඊළඟට මෙතෙන්දී කල්පනාවට ගන්න ඕන අනිත් ඒවට යන්නේ ඉස්සෙල්ලා මේකෙම කොටස් බෙදා ගන්න උත්සාහ කරන්න කරුණා කළා දැන් පළවෙනි අංකය පළවෙනි මූල යමකේ පළවෙනි කොටසට යමු දැන් මේකේ කිව්වා මේකේ විස්තර කරා කරුණා කරලා බලන්න විස්තර කරා අපි එක ආකාරයකට කල් එහාට ගන්න පහළට අංක එකට යන්න ඕනේ ඔව් එකට යන්න ඕනේ හරි ओके මේ පඤ්ඤාති උද්දේශ වාරය ගන්න පුතා හරි පාලි පැත්ත ගත්තා නම් හොඳයි හරි දැන් පැහැදිලි කරගන්න මෙන්න කරුණා කරලා 1 2 3 නැවත පඤ්ඤාති උද්දේශ වාරය චුට්ටක් කල්පනා ඊටාම කල්පනාවෙන් හදා ගන්න ඕන පඤ්ඤාති උද්දේශ වාරය දැන් මෙතන තියෙනවා යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා යේවාපන කුසල මූලා සබ්බේතේ ධම්මා කුසල දැන් කොහොමද මෙතන මේ කියපු දැන් කිව්වා අනුලෝම පුජ්ජා පටිලෝම පුජ්ජා කියලා බෙදා ගන්නවායි කියලා අනුලෝම පුජ්ජාව මොකද්ද පටිලෝම පුජ්ජාව මොකද්ද සම්නිට්ඨාන මොකද්ද සංසය මොකද්ද මේවා ඊටාම කල්පනාවෙන් හුරු වෙන්න අවශ්‍යයි පැහැදිලි කරගන්න අවශ්‍යයි එතකොට පැහැදිලි වෙන්න එතකොට මෙතන බෙදන්න මේ ඡේදය විග්‍රහ කරා අනුලෝම පුජ්ජාවලට කැඩුවා පටිලෝම පුජ්ජාවලට කැඩුවා දැන් එහෙනම් අනුලෝම පුජ්ජාවයි පටිලෝම පුජ්ජාවයි මේක බෙදා ගන්න යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූල කියන තැනට ඔන්න අනුලෝම පුජ්ජාව යේවාපන කුසල මූලා සබ්බේතේ ධම්මා කුසල අන්න පටිලෝම පුජ්ජාව දැන් මෙතන තියෙන කමා එකක් දාලා යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා කියන තැන අන්න අනුලෝම පුජ්ජාව මෙන්න යේවාපන කුසල මූලා සබ්බේතේ ධම්මා කුසල කියන තැන මෙන්න පටිලෝම පුජ්ජාව හැදලි වෙන්න කරුණා කරලා ඒ ආකාරයෙන්මයි ඊළඟ කොටස බෙදන්නේ යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා අන්න අනුලෝම පුජ්ජාව පටිලෝම පුජ්ජාව යේවාපන කුසල මූලේන ඒක මූලා සබ්බේතේ ධම්මා කුසල දෙවිනි ඡේදය ඒ කැඩුවේ ඒ වගේම තුන්වෙනි ඡේදයත් කඩනවා අර වගේම යේකේච කුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා අන්න අනුලෝමය යේවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ
මූලා සබ්බේතේ ධම්මා කුසල. ඔන්න පැහැදිලි කරගන්න කරුණා කළා. මේකේ දැන් මේ බෙදු ප්‍රධාන කොටස් දෙකේ ඔන්න දැන් අනුලෝමයටයි පටිලෝමයටයි බෙදුවා මේ ඡේද තුනම. ඒ ආකාරයෙන්ම සන්නිට්ඨානයත් හොයන්න සංසයත් හොයන්න. සන්නිට්ඨානයට කිව්වේ ඉස්සිර අදහස. සන්නිට්ඨානයට කිව්වේ ඉස්සිර අදහස. සංසයට කිව්වේ සැක කටයුතු අදහස. දැන් එහෙනම් සන්නිට්ඨානය හොයන්න. යේකේච කුසල ධම්මා. යේකේච කුසල ධම්මා. මෙන්න අනුලෝමේ සන්නිට්ඨාන පදය. මෙන්න අනුලෝමේ සංසය පදය සබ්බේතේ කුසල මූලා. සියලුම ධර්මයෝ කුසල් මූල වේද්ද. යේවාපන කුසල මූලා. යේවාපන කුසල මූලා. මෙන්න පළවෙනි ඡේදයේ පටිලෝමේ සන්නිට්ඨානය. මෙන්න පළවෙනි පදේ පටිලෝමේ සංසය පදයේ සබ්බේතේ ධම්මා කුසල. පළවෙනි ඡේදයේම දැන් අපි මුලින්ම කොටස් දෙකකට ගැඩුවා. යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා කියන ක්‍රමාව දක්වාම අපි ගත්තා අනුලෝම පුජ්ජා වශයෙන්. අනුලෝම පුජ්ජාවේ දැන් අපි ඉගෙන ගත්ත ආකාරයට ධර්ම දෙකකට කැරෙනවා සන්නිට්ඨාන සංසය කියලා. මෙන්න විස්තර කරපු ආකාරයම යේකේච කුසල ධම්මා කියන එක සන්නිට්ඨාන පදය, සබ්බේතේ කුසල මූලා කියන පදය සංසය පදය. ඊළඟට පටිලෝමය යේවාපන කුසල මූලා කියන සන්නිට්ඨාන පදය, ඒකේ සංසය පදය සබ්බේතේ ධම්මා කුසල. මෙන්න බෙදෙන ක්‍රමය. මේවා කරුණා කරලා හැම ඡේදයක්ම හුරු වෙන්න. අඩු වශයෙන් කුසල පදේවත් මේ පද 12 කුසල පදේමක් තියෙන ඡේද 12වත් හොඳට බෙදලා සන්නිට්ඨාන සංසය අනුලෝම පටිලෝම කියන ධර්මතා බෙදා ගන්න උත්සාහ කරන්න. එතකොට පැහැදිලි කරගන්න කරුණා කළා අපි විස්තර කරන ආකාරයටම දැන් හරි 17 වෙනි පිටේ කරුණා කරලා බලන්න. නිर्देश වාරය විස්තර කරනවා කුසල ස්වභාව යම්කිසි ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල වෙති දෙයක්. දැන් මේ පළවෙනි පදයේ යේකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලා. අර ඒ පදයට විස්තර කරන ආකාරය කරුණා කරලා බලන්න. කුසල ස්වභාව යම්කිසි ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල වෙති දෙයක්. එහෙනම් පැහැදිලි කරගන්න කරුණා කරලා විස්තර කරපු ආකාරයම තියෙනවා. එතෙන්දි කල්පනාවෙන් විස්තර කරන්න. දැන් පළවෙනි ඡේදය විස්තර කරන ආකාරය මෙතන තියෙනවා අලෝභාදී කුසල මූලිය තුදෙනෙක්ම වෙති. අවශේෂ වූ ස්පර්ශාදී කුසල ධර්මයෝ කුසල මූල නොවේති. යලි කුසල මූල යම් ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල වේදත් එසේය. මෙන්න ඒකට විස්තර කරපු ඡේදය පැහැදිලි කරගන්න. කුසල සිත් හට ගන්නා විට චෛතසික 38ක් හටගනී. මේ පළවෙනි ඡේදය කුසල සිත් හට ගන්නා විට චෛතසික 38ක් හටගනී. කුසල මූල අලෝභ අදෝස සමෝහ තුනකි. අනෙක් ධර්ම 35 කුසල් වේ. කුසල මූල නොවේ. ඔන්නේ ඡේදයේ සිංහල පරිවර්තනය. එතකොට පැහැදිලි කරගන්න චෛතසික 38ක් අපි ඇති වෙනවා. පැහැදිලි අපි දන්නවා කුසල් සිතක් ඇති වෙනකොට ඒ චෛතසික 38 ඇතුලේ
අලෝභ අදෝස අමෝහ තියෙනවා. ඒ තුන නැතුව සිත පහළ වෙන්නේ නැහැ. එහෙනම් අනෙක් ධර්ම කියන්නේ එතකොට ඉතිරි ධර්ම 35ම කුසල මූල නොවේ. අලෝභ අදෝස අමෝහ කුසල මූලද කුසලද වේ. අලෝභ අදෝස අමෝහ කුසලත් වෙනවා කුසල මූලත් වෙනවා. මේ පළවෙනි ඡේදයේ ඊටාම හොඳින් එතකොට පැහැදිලි ගන්න. යලි කුසල මූල යම් ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල මූල වෙතිද යත් එසේය. එහෙනම් මෙන්න ඒකේ සිංහල පරිවර්තනය හොඳට විස්තර කරපු තැන පැහැදිලි කර ගන්න ඕන. ඒ ආකාරයෙන්ම දෙවෙනි ඡේදයට යන්න කරුණා කළා. ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා. කුසල මූලේන ඒක මූලා. දැන් විස්තර කරනවා. දැන් විස්තර කරන්නේ මොකද්ද? අපිට කියවෙන්නේ මොකද්ද? කුසල ස්වභාව දෙවෙනි ඡේදය. කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල විසින් ඒක මූල සමාන මූල වෙද්ද ඒ යලි ඒ කුසල මූල විසින් ඒක මූල යම් ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල වෙද්දය. දෙවෙනි ඡේදය. එතකොට දෙවෙනි ඡේදයේ නිर्देश වාරය 17 වෙනි පිටුවේ විස්තර කරනවා. කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල විසින් ඒක මූල සමාන මූල වෙද්දියත් එසේය. කුසල මූල විසින් ඒක මූල වෙනවා කියලා විස්තර කරනවා. ස්පර්ශයේ මූල වූ අලෝභාදී වේදනාදීට මූල වෙනෙහි. එතකොට යලි කුසල මූල විසින් ඒක මූල ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල වේදියත් කුසල චිත්ත සමුට්ඨානෝ රූපය. දැන් පැහැදිලි කරගෙන ඕන තරක් කුසල මූල සමුට්ඨාන කියන්නේ ඇති වෙන්නා වූ. සමුට්ඨාන කියන වචනේ තේරුම ඇතිවීම. එතකොට කුසල සිත ඇති වෙනකොටම රූපත් ඇති වෙනවා. කුසල මූල චිත්ත සමුට්ඨාන රූපය අලෝභාදී කුසල මූල විසින් ඒක මූල සමාන මූල වෙති. කුසල ලක්ෂණ නැති හේයින් අර රූපේ කුසල ලක්ෂණ නැති හේයින් කුසල නොවේ. කුසලතම කුසල මූල විසින් ඒක මූල සමාන මූලද වේ. එහෙනම් පැහැදිලි කරගන්න මේ ඒ ඡේදේ ඊටාම දීර්ඝයි. පොඩ්ඩක් සිංහලට පරිවර්තනය කිරීමේදී පැහැදිලි කරා මම ආයතන කලමනාකරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ ආයතනක මේ මූල කියන වචන තුන විග්‍රහ කරන ආකාරය. දැන් ආයතනක කලමනාකරුවෝ 3 දෙනෙක් කියන ආයතනයේ යම්කිසි ප්‍රොඩක්ෂන් එකක් කරනවා නම් නිෂ්පාදනයක් කරනවා නම් ඒ 3 දෙනාම එක හා සමානව සම්බන්ධ වෙන්න ඕන. අපි හිතමු ප්‍රොඩක්ෂන් මැනේජර්, ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජර්, ෆිනෑන්ස් මැනේජර් කියලා 3 දෙනා. එතකොට ෆිනෑන්ස් මැනේජර් ෆිනෑන්ස් දෙන්නම ඕන. මිනිස්සුන්ට පඩි ගාලා මිනිස්සු වලට ගන්නම ඕන. ඇඩ්මිනිස්ට්‍රේටිව් මැනේජර් තියෙන වේකන්සිස් අරම පුරවල සේරම හරිබරි ගස ගන්න ඕන. මිනිස්සු හැම එක්කෙනාම ඒ වැඩට යොදවන්න ඕන. ප්‍රොඩක්ෂන් එක කරන්න පුළුවන් වෙන්නේ එතකොට. එහෙනම් ආයතන කලමනාකරුවෝ 3 දෙනෙක් වෙති. ඒ 3 දෙනාම ආයතනයේ පාලනට හවුල් වේ. එසේම අලෝභාදෝ සමෝහ කුසලයට ඒක මූල වේ. සමාන ආයුරුද වේ. ඒ චෛසික 35 නිසා චිත්ත සමුට්ඨාන රූප උපදිනවා. ඒවා අලෝභාදී කුසල මූලයන්ට ඒක මූලයේ. නමුත් කුසල ලක්ෂණ නොමැති හේයින් කුසල් නොවේ. අර කියපු ඡේදයේ විස්තර. අලෝභාදෝ සහ තම කුසල මූල වේ කුසලද වේ. කුසල් සිත හට ගැනීමේදී ඉතිරි කුසල ධර්ම 35 සමාන මූල ඒක මූලයෝ වෙති. අර ඉතිරි 35 එසේනම් ස්පර්ශයේ මූල අලෝභ දෝෂ යන 3 දෙනා වේදනා සංඥා චේතනා ආදීට සමාන මූලයි. ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික කුසල් සිත හට ගැනීමේදී උපදින්නා වූ චිත්ත සමුට්ඨාන රූපයට එම කුසල මූලෙහි ඒක මූල වෙති. ඒ සමානම අර්ථය දෙනවා. එහෙත් එම චිත්ත සමුට්ඨාන රූප කුසල් නොවේ. චිත්ත සමුට්ඨාණයෙන් ඇතිවෙනා වූ රූප කුසල් වශයෙන් ගණන් ගන්නේ නැත. රූප අභ්‍යාකෘතයි. රූප අභ්‍යාකෘත කොටයි අපි දාලා තියෙන්නේ. එතකොට විපාක ක්‍රියා රූප නිර්වාණය අභ්‍යාකෘත කොටයි දාලා තියෙන්නේ. එහෙනම් ඒවත් පැහැදිලි වෙනන කුසල් තෙම කුසල මූල අලෝභ අදෝසවින් ඒක මූලද කුසල්ද වේ.
ඒක මූලත් වෙනවා කුසලුත් වෙනවා. එතකොට මේ ඡේද පැහැදිලි කරන්න ඕන මේ ඡේද විස්තර කරන ආකාරය සම්පූර්ණයෙන්ම විස්තර කරන්නා වූ ක්‍රමය පැහැදිලි කර ගන්න ඕන. ඊළඟට තුන්වෙනි ඡේදය විස්තර කරන ඒකේච කුසල ධම්මා සබ්බෙත්තේ කුසල මූල අන්තර මට වැරදුනා. ඒකේච කුසල මූලේන ඒක මූල ධම්මා සබ්බෙත්තේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල. ඒවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල සබ්බෙත්තේ ධම්මා කුසල. මේ තුන්වෙනි ඡේදය පැහැදිලි කරගන්න. තුන්වෙනි ඡේදය කුසල මූල විසින් ඒක මූල යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල විසින් අන්‍යෝන්‍ය මූල වෙති. අන්‍යෝන්‍ය කුසල මූල වූ යම් මූල කෙනෙක් එක විට උපදිද්ද ඔහු ඒක මූලද ඔවුනොවුන්ට හේතු ප්‍රත්‍ය විසින් අන්‍යෝන්‍ය මූලද වේ. අවශේෂ වූ කුසල සහජාත ස්පර්ශාදී ධර්මයෝ කුසල මූල විසින් ඒක මූල වෙති. අන්‍යෝන්‍ය මූල නොවේති. අන්න විස්තර යලි කුසල මූල විසින් අන්‍යෝන්‍ය මූල යම් ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල විද්‍යාත් එසේය. එනම් පැහැදිලි කරගන්න කරුණාකර තුන්වෙනි එකවම පරිවර්තන කර ආකාරය කුසල් සිතක් හට ගැනීමේදී උපදින්නා වූ අලෝභ අදෝස අමෝහ යන හේතු තුන. කුසල් සිතක් හට ගැනීමේදී උපදින්නා වූ අලෝභ අදෝස අමෝහ හේතු තුන අන්‍යෝන්‍ය මූල වෙති. අන්‍යෝන්‍ය මූල වෙති. ඒ කියන්නේ එකිනෙකනාට සහයෝගය දක්වනවා. එකිනෙකනාට සහයෝගය එකිනෙකනාට උදව් උපකාර කරනවා. අන්‍යෝන්‍ය මූල අපි ප ဋ ාණය එහෙම විස්තර කරනකොට පැහැදිලි කරගෙන ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍ය 100% උදව් කරනවා. 100% ආපස්සට උදව් ගන්නවා. අන්‍යෝන්‍ය කියන වචනේ තේරුම එක දශමයක්වත් අඩු නැහැ. 100ක් උදව්වක් කරනවා නම් ආපස්සට 100ක උදව්වක් ගන්නවා. ඒක තමයි මේ අන්‍යෝන්‍ය කියන වචනේ පැහැදිලිම හොඳම අවස්ථාව. එතකොට හේතු තුනම අන්‍යෝන්‍ය මූල වෙයි. එම්ම කුසල් සිතේ උපදින්නා වූ අලෝභ අදෝෂ අමෝහ දෙකටද අදෝෂය අලෝභ අමෝහ දෙකට දැන් පැහැදිලි කරන්න මේ තුන එකක් අයින් කරනවා. එකක් අයින් කියන්නේ අලෝභය අයින් කරනවා. අයින් කරලා අදෝෂයටයි අමෝහයයි දෙකටද අදෝෂය අයින් කරනවා. අලෝභයයි අමෝහයයි දෙකටද අමෝහය අයින් කරනවා. අලෝභයයි අදෝෂයයි දෙකටද අන්‍යෝන්‍ය මූල වෙති. දැන් පැහැදිලි වෙන්න. එක්කෙනෙක් තුන් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙන් දැන් කකුල් තුනේ පුටුව වගේ. කකුල් තුනේ පුටුව එක කකුලක් ගැලවුණොත් මොකද? කකුල් හතරේ පුටුව එක කකුලක් ගැලවුණාට වැටෙන්නේ නැහැ. කකුල් තුනේ පුටුව එක කකුලක් ගැලවුණොත් දෝංගාල වැටෙනවා. එහෙනම් ඒ හා සමානයි. 100ක් කියුවේ තේරුම අනේක. එහෙනම් මේ අලෝභය පැත්තකට ගත්තොත් අමෝහය අලෝභය අමෝහය දෙකට ඒ විදිහට එකක් දෙකකට උදව් කරනවා. එකක් දෙකකට උදව් කරනවා. එතකොට ඒ දෙකේ උදව්වත් අර තනි එක ගන්නවා. ඒ විදිහටයි මේක විස්තර කරන්නේ. අලෝභය අන්‍යෝන්‍ය මූල වෙති. ඒ කුසල් සිත සමග හට ගන්නා වූ ඉතිරි චෛතසික ධර්ම 35 අන්‍යෝන්‍ය මූල නොවේ. අනේ අර 35ම එක එක්කෙනාට උදව් කරන්නේ නැහැ. ඒව තනි ධර්ම විදිහට විස්තර මක්සාදයක් ඒවා කුසල මූල නොවන හේිනි. ඔන්න ඒ තුන්වෙනි ඡේදයට විග්‍රහ වෙන ආකාරය පැහැදිලි කර ගන්න ඕනේ. මේ විදිහටමයි විස්තර කරන්නේ. මේ විදිහටමයි සම්පූර්ණම ක්‍රියාත්මක කරන ආකාරය තියෙන්නේ. හතරවෙනි ඡේදයේ විස්තර කරනවා ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූල එතකොට මූල යමකය මූල ණයේ දැන් මේ දෙවෙනි ණය ක්‍රමය විස්තර කරන්නේ හතරවෙනි ඡේදය මූල යමකය. එහෙනම් පැහැදිලි කර ගන්න කරුණා කළා. දැන් මෙතන විස්තර කරලා තියෙන්නේ මොකද්ද? හතරවෙනි ඡේදයට කියන්නේ කුසල ස්වභාවය යම්සි ධර්ම කෙනෙක් ඇද්දේ හැම කුසල ධර්මෝ කුසල මූල සංඛ්‍යාත මූල වෙද්ද යලි කුසල මූල වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්මෝ
කුසල වෙද්දයාත් එහෙනම් පැහැදිලි කරගන්න හතරවෙනි කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් ඇද්දේ හැම කුසල මූල වූ මූල වෙතිද යාත් අන්න ප්‍රශ්නට උත්තරේ දෙනවා දැන් අලෝභාදී කුසල මූල වූ මූලියෝ තිදෙනෙක්ම වෙති අලෝභාදෝ සමෝහ අවශේෂ වූ ස්පර්ශාදී කුසල ධර්මයෝ කුසල මූල වූ මූල නොවේති යාලි කුසල මූල වූ යම් ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල වෙතිද යාත් එසේය මෙන්න ඒක හතරවෙනි ඡේදයේ මම විග්‍රහ කරනවා කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ කියන්නේ කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් කියනකොට චෛසික 38ම කරුණාවෙන් ගන්න කුසල ධර්මයෝ තුනෙක් වෙති කුසල ධර්මයෝ තිදෙන මොකද්ද කුසල මූල තිදෙන මොකද්ද කුසල මූලයෝ තිදෙනෙක් වෙති කිව්වම අලෝභ සමෝහ අවශේෂ වූ චෛසික 35 කුසල මූල නොවේ ඔය හතරවෙනි ඡේදයෙන් විස්තර කරන එක කුසල මූල ධර්ම අලෝභ සමෝහ කුසලද වේ අර හතරවෙනි ඡේදයේ විස්තර කරන ආකාරය පැහැදිලි කර ගන්න ඕන දැන් එතකොට මේ බෙදීම අර්ථය හොඳටම පැහැදිලි කරගන්න අවශ්‍යයි කරුණාවෙන් විස්තර කරන්න කරුණාව පැහැදිලි කරගෙන පස්වෙනි ඡේදයේ එන්න පස්වෙනි ඡේදයේ මූල ණයේ ඒක මූල යමක පස්වෙනි ඡේදයේ තමයි ඒක මූල යමක එහෙනම් ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා ඒවාපන කුසල මූලේන ඒක මූල සබ්බේතේ ධම්මා කුසල විස්තර කරන ආකාරය පස්වෙනි ඡේදයේ විස්තර කරන ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා ඔන්න විස්තර කරනවා පස්වෙනි ඡේදයේ කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් වෙද්ද චෛසික 38 ඒක මූල සමාන මූල ධර්ම ඒක මූල සමාන මූල ධර්ම ඒක මූල සමාන මූල ධර්ම සමාන මූල ධර්ම ඒ කියන්නේ අලෝභ සමෝහ වේ කුසල සමුත්ථාන රූප කුසල මූල විසින් ඒක මූල වේ කුසල නොවේ කුසලයෝ අලෝභ සමෝහ ඒක මූලද කුසල්ද වේ මේ පස්වෙනි කුසල මූලේන රූපය කුසල මූල විසින් ඒක මූල වේ කුසල නොවේ පැහැදිලි වෙන්න ඕන කුසලය කුසල සමු විසින් ඒක මූලද කුසලද වේ ඒක මූලත් වෙනවා කුසලුත් වෙනවා පස්වෙනි ඡේදයේ විස්තර කරන ආකාරය ඊට පස්සේ 6 වෙනි ඡේදය අත වශයෙන්ම පැහැදිලි කරගන්න මේක මම මේ 12 විතරක් විස්තර කරන්න බලනවා අනිත් ඒවා සාමාන්‍ය විස්තර කරගන්න ඕන කට්ටිය මම මේකේ සටහනක් ඔය කට්ටියට ලැබෙන්න සලස්වනවා එතකොට ඒ අනුව මොකද මේ ඡේද දිගට කියවක නිකොත් මේක විස්තර කරන්න හම්බෙන්නේ නැහැ ඒක නිසා තුරුණාට පිටින් මේ ආදර්ශයටයි මේක විස්තර කරන්නේ ආදර්ශයට විස්තර කරන්න උත්සාහ කරනවා හරි ඊට පස්සේ 6 වෙනි ඡේදයේ විස්තරන 6 වෙනි ඡේදය අපි විස්තර කරනවා ඒකේච කුසල මූලේන ඒක මූල ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා ඒවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලා සබ්බේතේ ධම්මා කුසල අඤ්ඤමඤ්ඤ යමකය 6 වෙනි ඡේදය අඤ්ඤමඤ්ඤ යමකය එහෙනම් පැහැදිලි කරගන්න 6 වෙනි ඡේදයේ කුසල මූල විසින් ඒක මූල යම් ධර්ම කෙනෙක් වෙද්ද ඒ අලෝභ දෝෂ වේ ඒ අලෝභ දෝෂ සමෝහ අඤ්ඤමඤ්ඤ මූලද වේ අඤ්ඤමඤ්ඤ මූලෝ අලෝභ දෝෂ සමෝහ කුසල්ද වේ කියලායි විස්තර කරන්න ඕන පැහැදිලි කරගන්න මේ දෙවෙනි ණය ක්‍රමේ මූල ණයේ 6 වෙනි ඡේදය අඤ්ඤමඤ්ඤ යමකය එතකොට පැහැදිලි කරගන්න කරුණාවෙන් ඊට පස්සේ මූලක ණය 7 වෙනි ඡේදය මූලක ණය 7 වෙනි ඡේදය මූලක ණය 7 වෙනි ඡේදය ඒකේච කුසල ධම්මා සබ්බේතේ ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලකානි ආමන්තා ඒවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසලාති
කුසල මූල සමුට්ඨාන රූප කුසල මූලකං න කුසලං කුසල කුසලං කුසල මූලංච කුසල ඒක පැහැදිලි නැහැ. හරි ये කුසල ධම්මා සබ්බේතේ කුසල මූලකා යේවා පන කුසල මූලකා සබ්බේතේ ධම්මා කුසල. මේ හත්වෙනි ඡේදයේ විස්තර කරන ආකාරය එහෙමනම් කරුණා කරලා බලන්න හත්වෙනි ඡේදයේ විස්තර කරන්නේ කුසල වූ ස්වභාව ධර්ම චෛසික 38ක් වේ. කුසල මූල ඇත. ඒ අලෝභ අදෝස මෝහයි. කුසල චිත්ත සමුට්ඨාන රූපය කුසල මූලද ඇත්තේ වෙයි. කුසල චිත්ත නමුත් කුසල් නොවේ. කුසල චිත්ත තෙම කුසල මූලද කුසල්ද වේ. ඒ හත්වෙනි ඡේදයේ මූලක ණයේ පළවෙනි ඡේදයේ මූල යමකය. ඊට පස්සේ අටවෙනි ඡේදයේ ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලේන ඒක මූලා යේවාපන කුසල මූලේන ඒක මූලා සබ්බේතේ ධම්මා කුසල. මේ අටවෙනි ඡේදයේ විස්තර කරන ආකාරයේ ඒකේ තේරුම විස්තර කරන්නේ පැහැදිලි කරගන්න කරුණා කළා. අටවෙනි ඡේදයේ විස්තර කරන්නේ කුසල ස්වභාව යම්ස ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල විසින් ඒක මූල සමාන මූල ඇත්තහු වෙද්ද එසේය. යලි කුසල මූල විසින් ඒක මූල ඇති යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල විදිතයත් කුසල සමුට්ඨාන රූපතම කුසල මූල විසින් ඒක මූල ඇත්තේ වෙයි. කුසල නොවේ. කුසලතම කුසල මූල විසින් ඒක මූලද කුසලද වේ. එනම් පැහැදිලි කරගන්න කරුණා කරලා අටවෙනි ඡේදයේ විස්තර කරන්නේ මේ විදිහට කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් කුසල ස්වභාව යම් ධර්මයේ සිත් 31යි චෛසික 38 ඒක මූල සමාන මූල ඇත්තේ වෙයි. එතකොට අලෝභ අදෝස සමෝහයි මේක ඇතුලේ තියෙන්නේ මේ 38 ඇතුලේ තියෙන ස්පර්ශාදීට ඒක මූල වේ. කුසල සිත හට ගැනීමේදී උපදින චිත්ත සමුට්ඨාන රූප කුසල මූල විසින් ඒක මූල වෙයි. කුසල් නොවේ. අලෝභ අදෝස සමෝහ ඒක මූලකද කුසල්ද වේ. ඔය අටවෙනි ඡේදය. ඊට පස්සේ නවවෙනි ඡේදය අඤ්ඤමඤ්ඤ මූලක ණයේ අඤ්ඤමඤ්ඤ ඒ කියන්නේ තුන්වෙනි යමකය. නවවෙනි එකේ එන්නේ පැහැදිලි කරගන්න මේකේ මේ ඡේද 12 බෙදන්නේ එක යමක එක ණය ක්‍රමයකට ඡේද 3යි. එක ණය ක්‍රමයකට ඡේද 3යි. දෙවෙනි ණය ක්‍රමයට ඡේද 3යි. තුන්වෙනි ණය ක්‍රමයට ඡේද 3යි. හතරවෙනි ණය ක්‍රමයට ඡේද 3යි. ඡේද 12යි. ඒ විදිහටයි මේක විස්තර කරන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න නවවෙනි ඡේදයේ මූලක ණයේ අඤ්ඤමඤ්ඤ. මූලක ණයේ අඤ්ඤමඤ්ඤ. එහෙනම් ඒකේච කුසල මූලේන ඒක මූලා ධම්මා සබ්බේත්තේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා. ඒවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා සබ්බේතේ ධම්මා කුසලා. පැහැදිලි වෙන්න කරුණාවෙන් කුසල් සිත හට ගැනීමේදී ඒක මූලක ධර්ම අලෝභ අදෝස සමෝහය අලෝභ අදෝස සමෝහය කුසල මූල තුනකේ ඒ අන්‍යෝන්‍ය මූලකද වේ. කුසල් සිත සමග උපදින සිත් 21 චෛසික 38 ඒක මූල වෙයි. එහි අලෝභ අදෝස සමෝහ අන්‍යෝන්‍ය මූල වේ. කුසල් සිත සමග උපදින අනෙක් චෛතසික 35 ඒක මූලක වේ. සහජාත ධර්ම අන්‍යෝන්‍ය මූල නොවේ. සහජාත කියන්නේ ඉතිරි චෛතසික 35. අන්‍යෝන්‍ය සහජාත කියන්නේ එකට ඉපදුනා වූ අනිත් චෛතසික ටික. මූල වූ අලෝභ අදෝස සමෝහ ඒකාන්ත කුසල්ද වේ. මේ 9 වෙනි ඡේදය විස්තර කරපු ආකාරය. එතකොට ඊළඟට 10 11 12 කියන්නේ මූලක ණය ක්‍රමේ පළවෙනි ඡේදය මූල යමකය. එහෙනම් 10 විස්තර කරන ආකාරය කරුණා කළම ඒකේච කුසල ධම්මා සබ්බේතේ කුසල මූලකා වේවාපන කුසල මූලකා සබ්බේතේ ධම්මා
කුසල. එහෙනම් පැහැදිලි කරගන්න කරුණාවෙන් ඒක විස්තර කරන්නේ පෙළ පොතේ කුසල ස්වභාවය යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූලක විද්‍යාවත් එසේ. යලි කුසල මූලක වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්මියෝ කුසල විතිදයත් කුසල මූලය සමුට්ඨාන රූපතම කුසල මූලක වෙයි. කුසල නොවේයි. කුසල චිත්තතම කුසල මූලක දෙවෙයි කුසල දෙවෙයි. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරන 10 කුසල ස්වභාවය යම් ධර්ම කෙනෙක් වෙද්ද ඒ චෛතසික 38 කුසල මූල 3කින් අලෝභ දෝස සමෝහ කුසල මූල ඒක මූලක වෙයි. කුසල චිත්ත සමුත්ථාන රූපය සිතත් එක්ක උපදින්නා වූ රූප කුසල මූලක වේ කුසල් නොවේ. කුසල් සිත චෛතසික 38 කුසල මූලකද කුසල්ද වේ. මේ තවත් කාරණයක් දැන් මේ කොටස් හතරෙම කියවෙන පැහැදිලි අදහස එක හා සමාන වචන භාවිතා වෙන්නේ. එතකොට පැහැදිලි වෙන්න ඕන කරුණාවෙන් ඒක ඒ වායේ තියෙන සමානත්වය 11 වෙනි ඡේදයේ ඒකේච කුසල ධම්මං සබ්බේතේ කුසල මූලේන ඒක මූල යේවාපන කුසල මූලේන ඒක මූලක සබ්බේතේ ධම්මා කුසල. එතකොට මේ දෙවෙනි ණය ක්‍රමයේ විස්තර කරනවා ඒක මූල යමකය. එහෙනම් එක මූලක යමකය විස්තර කරනවා දෙවෙනි ඡේදය ඒ කියන්නේ 11 වෙනි අංකය ඒකේච කුසල ධම්මං සබ්බේතේ කුසල මූලේන ඒක මූලකා කිව්ව තැන. එහෙනම් අපි ඒකේ පෙළ පොතත් බලමු. කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල විසින් ඒක මූල ඇත්තව වෙද්ද එසේය. යලි කුසල මූල විසින් ඒක මූල ඇති ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල විදියත් කුසල සමුට්ඨාන රූප තෙම කුසල මූල විසින් ඒක මූල ඇත්තේය කුසල නොවේයි. කුසල තෙම කුසල මූල විසින් ඒක මූල ඇත්තේද කුසලද වේ. එතකොට පැහැදිලි කරගන්න මේ කුසල් සිතත් එක්ක උපදිනා වූ කුසල ස්වභාව යම් ධර්ම කෙනෙක් චෛතසික 38 කුසල් සිතත් එක්ක උපදිනා වූ ඒක මූල සමාන මූල ඇත්තේද ඒක මූලක් තියෙනවා සමාන මූල. අලෝභ දෝස ඒක මූලද සමාන මූලද වේ. අලෝභ දෝස සමෝහ විතාම් බලගතුයි. එතකොට අලෝභ දෝස සමෝහ ඒක මූලයි කුසල්ද වේ. කුසල සමුත්ථාන රූප කුසලද විසින් ඒක මූල වේ. නමුත් කුසල් නොවේ. කුසල් සිත හා චෛතසික ඒක මූලයි කුසල්ද වන්නේය. එතකොට 12 වෙනි අංකය අවසාන කුසල පදේ අවසාන ඡේදය 12 වෙනි පදයේ කුසල පදේ අවසාන ඡේදයේ ඒකේසි කුසල මූලෝන ඒක මූලකා ධම්මා සබ්බේතේ කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකානේ ඒකේච කුසල මූලන ඒක මූලකා සබ්බේතේ ධම්මා කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා යේවාපන කුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා සබ්බේතේ ධම්මා කුසල. ඔය 12 වෙනි පදය 12 වෙනි පදය කුසල මූල විසින් ඒක මූල වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම කුසල මූල විසින් අන්‍යෝන්‍ය මූල වූ මූල ඇත්තාහු වෙද්ද කුසල මූල වූ යම් මූල කෙනෙක් ඒක විට උපදින්නාහු වෙද්ද ඔහු ඒක මූලකද අන්‍යෝන්‍ය මූලකද වේ. අවශේෂ කුසල සමුත්ථාන රූප වූ කුසල මූල විසින් ඒක මූල වෙති අන්‍යෝන්‍ය මූලකද නොවේති. යලි කුසල මූල විසින් අන්‍යෝන්‍ය මූලක යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ හැම ධර්මයෝ කුසල විද්‍යාවත් එසේ. ඔන්න ඒ පෙළ පොතේ 19 වෙනි පිටුව විස්තර කරපු ආකාරය. එතකොට 12 වෙනි අංකය විස්තර කරන ආකාරයේ කුසල් සිත චෛතසික 38ක් වේ. එහි ඇති අලෝභ දෝස සමෝහ චෛතසික 3 ඒලක මූලද අන්‍යෝන්‍ය මූලකද වේ. චෛතසික 35 ඒක මූලකයි. එතකොට පැහැදිලි කරගන්න චෛතසික 35 මූල නැහැ. ඒක මූලකයි. අන්‍යෝන්‍ය මූලක නොවේ. අනිත් අයට ඒ 35ට බෑ අනිත් අයට සම්බන්ධ වෙන්න අනිත් අයට ප්‍රොමෝට් කරන්න එය උස්සන්න අරව මේව කරන්න කිසි දෙයක් කරන්න බෑ. අන්‍යෝන්‍ය මූලක වූ අලෝභ දෝස සමෝහ කුසල්ද වේ. ඔය
කුසල පදයේ විස්තර කරපු ආකාරය මම උත්සාහ කරනවා මේක මම විස්තර කරලා තියෙනවා මේ ඡේද 48ක් මෙතන තියෙනවා මේ ඡේද 48 මම උත්සාහ කරලා තියෙනවා කරුණාවෙන් විස්තර මේ ලියලා කියලා තියෙනවා මම ඒක ඔය කට්ටියට ලැබෙන්න කොහොම හරි උත්සාහ කරනවා හදන්න බලනවා එතකොට පැහැදිලි කරගන්න ඊළඟට දැන් මෙතන කුසල පදයේ විස්තර කරා කුසල පදයේ විස්තර කරාම කුසල පදයේ විස්තර කරපු ආකාරය දැන් මෙතන විස්තර කරන ආකාරයට කුසල පදයේ විතරක් නම් අපි කුසල පදයේ විතරක් නම් ගන්නවා නම් කුසල පදයට තියෙන ණය ක්‍රම හතරක් අකුසල පදයටත් අර වගේම ණය ක්‍රම හතරක් තියෙනවා අභ්‍යාකෘත පදයටත් අර වගේම ණය ක්‍රම හතරක් තියෙනවා නාම පදයේ කියපු එක මම කිව්වා මත් පැහැදිලි කරගන්න ඒ විස්තර කරපු ආකාරයට අර්ථ සම්පින්ඩණය කළ යුතු නිසා කුසල අකුසල අභ්‍යාකෘත අර්ථ සම්පින්ඩණය කරන්නේ නාම පදේ ඒක නිසා අර්ථ සම්පින්ඩණය කළ යුතු නාම පදයක් දේශනා කළා තියෙනවා ඒ නාම පදයක් එක්ක ගණන් ගන්නවා නම් ඒ අර වගේම ණය ක්‍රම හතරක් තියෙනවා එතකොට එක පදයකට අපි දැන් විස්තර කර ආකාරයට යමක 12ක් තියෙනවා අකුසල පදයටත් යමක 12ක් තියෙනවා අභ්‍යාකෘත පදයටත් යමක 12ක් තියෙනවා නාම පදයටත් යමක 12ක් තියෙනවා එතකොට ණය ක්‍රම හතරයි මුළු කුසල ත්‍රිකයටම ණය ක්‍රම 16යි යමක තියෙනවා 12 4ක් 48යි එක යමකයකට පුජ්ජා දෙකක් තියෙනවා කිව්වා ඒ කියන්නේ ප්‍රශ්න දෙකකට කඩනවා අනුලෝම පුජ්ජා පට්ලෝම පුජ්ජා කියලා දෙකකට කඩනවා කිව්වා එහෙනම් පුජ්ජා තියෙනවා කුසල පදයට 24ක් අකුසල පදයට 24ක් අභ්‍යාකෘත පදයට 24ක් නාම පදයට 24ක් එතකොට පුජ්ජා තියෙනවා 96ක් 24 ඒවා 4ක් 96ක් තියෙනවා ඊට පස්සේ එක පුජ්ජාවක සන්නිට්ඨාන සංසය කියලා අර්ථ දෙකක් තියෙනවා කියලා විස්තර කරා සන්නිට්ඨාන පදය සංසය පදය කියලා පද දෙකක් එක පුජ්ජාවක තියෙනවා නම් පුජ්ජා 24 අර්ථ 48යි එතනම් අකුසල පදයේ අර්ථ 48යි අභ්‍යාකෘත පදයේ අර්ථ 48යි නාම පදයේ අර්ථ 48යි එතකොට අර්ථ වශයෙන් කුසල පදයට 192යි එතකොට මේ කුසල පදයේ විතරක්ම නම් දැන් අපි කියුණා මේකේ ප්‍රභේද 10ක් තියෙනවා කියලා මූල යමකයත් එක්ක පද 10ක් තියෙනවා කියලා අපි විග්‍රහ කරගත්තා ඒ 10 මම නැවත කියනවා පැහැදිලි වෙන්න හේතු නිදාන සම්භාව ප්‍රබල සමුප්පාන ආහාර ආලම්බන පච්චේ සමුදේ මේ සංඥාපණේ විස්තර කරනවා එහෙමනම් කුසල පදේ විතරක් අරගන්නවා නම් එතකොට ණය ක්‍රම අතන 16යි කුසල පදයට කුසල ත්‍රිකයට එහෙනම් ක්‍රම 10ට ප්‍රභේද 10ට 160යි යමකනම් කුසල ත්‍රිකයට විතරක් 48යි වාර 10ටම නම් 480යි කුසල ත්‍රිකයට විතරක් යමක පුජ්ජා 96යි එහෙනම් අර ප්‍රභේද 10ටම 960යි කුසල පදයට විතරක් අර්ථ 192යි ඒ වාර 10ටම නම් 1920යි ඒ විදියටයි ධර්ම හදාගන්නේ මේ කුසල පදයේ පමණයි මේ විස්තර කරේ පැහැදිලි කරගන්න කරුණා කළා එතකොට උද්දේශ නිर्देश කියනකොට උද්දේශයේ ප්‍රශ්න නිर्देशය පිළිතුරු එහෙනම් සම්නිට්ඨාන නියමාර්ථය දැක්වීම සංසය සකසයිතාර්ථය දැක්වීම පොතේ ඡේද තුනෙන් එක ණය ක්‍රමයකට දැන් පැහැදිලි කරගන්න කරුණා කරලා මේ 12 බෙදෙන්නේ මූල ණයට 1 2 3 ඡේද මූල ණයට 4 5 6 ඡේද
මූලක ණයට 7 8 9 ඡේද මූලක ණයට 10 11 12 ඡේද එහෙනම් පැහැදිලි කර ගන්න ඕන ත්‍රික 22කටම නම් ත්‍රික 22කටම නම් වාර ත්‍රික 22කට වාර 220යි ත්‍රික 22යි වාර 10ක් නම් 220යි පද විස්තර කරා ත්‍රික 22 පද 88ක් කියලා එහෙනම් වාර 10ටම නම් පද 880ක් දැන් පැහැදිලි කරගන්න මේ පෙළ පොතේ විස්තර කරන්නේ කුසල අකුසල අභ්‍යාකෘත විතරයි අනිත් ඒවා අපි හදා ගන්න ඕන එහෙනම් පැහැදිලි කරගන්න ඒ විස්තර කරපු ආකාරය ත්‍රික 22කට නම් වාර 220යි එතකොට පද 880යි ණය ක්‍රම අර විස්තර කරපු ආකාරයේ ණය ක්‍රම විස්තර කරනවා කිව්වා ණය ක්‍රම 16ක් තියෙනවා නම් මේ පද 88න් වැඩි කරාම වෙන්න ඕන 3520ක් ඒක හදන්නේ ත්‍රික 16 ත්‍රික විස්තර කරන ණය ක්‍රම 16ක් 16 වැඩි කරනවා 880න් එතකොට 3520ක් වෙනවා ණය ක්‍රම එතකොට යමක 10560ක් එනවා 10560ක් එන්නේ 10560 විස්තර කරන්න කරුණා කරලා අර වගේම ඊට පස්සේ පුජ්ජා 21120ක් පුජ්ජා 21120 කියන්නේ අර 10560 වැඩි කරනවා දෙකෙන් ඊට පස්සේ ආර්ථ වශයෙන් 42240ක් එනවා අර 21120 දෙකෙන් වැඩි කරාම 42240යි ඒ ආකාරයේ ත්‍රික 22ම ඔය ආකාරයටම ග්‍රහණය කරන්න පුළුවන් යමක පුජ්ජා අර්ථ සකස් කරන්න පුළුවන් එතකොට ඊළඟට විස්තර කරනවා කරුණාවෙන් දුක මාතිකාව විස්තර කරන්න ඕන දුක මාතිකාවේ පද දුක 100ක් තියෙනවා එතකොට පද 200යි නාම පදේ එකතු කරාම පද 300යි වාර 10ට පද කොච්චර දෙන්නේ පද 30000ක් එනවා ආන්සරේ මට වැරදුනා පද 3000ක් 300යි 10 වැඩි කරාම 3000යි 3000ක් එනවා පද එතකොට ණය ක්‍රම විස්තර කරනවා 3000 වැඩි කිරීම 4න් 12000යි යමක හැම එකෙම 3 3 තියෙනවා 12000 3න් වැඩි කරනවා 36000යි එතකොට පුජ්ජා 1 යමක 1 පුජ්ජා දෙකක් තියෙනවා 72000යි 36000 වැඩි කිරීම 2 ආර්ථ වශයෙන් 72000 වැඩි කිරීම 2 144000යි එතකොට ත්‍රික දුක සම්පූර්ණයෙන්ම එකතු කරාම වාර 1220යි අතන වාර 1000ක් තියෙනවා ඊට පස්සේ 220ක් තියෙනවා වාර එතකොට පැහැදිලි කරගන්න ඕන පද තියෙනවා 3880ක් පද ත්‍රිකේ 880යි දුකේ 3000යි 880යි 3000යි 3880යි ණය ක්‍රම තියෙනවා 3880 ණය ක්‍රම 4ක් 15520ක් ඊට පස්සේ යමක තියෙනවා 15520 යමක 3 ගන්නවා නම් 46560ක් ඊට පස්සේ පුජ්ජා තියෙනවා 45560 වැඩි කිරීම 2 93120ක් ආර්ථ තියෙනවා 186240ක් 93120 වැඩි කිරීම 2 මේ සටහන මම ওই කට්ටියට ලැබෙන්න සලස්වනවා ඊළඟට විස්තර කරපු ආකාරයටම කුසල පද ණය චතුස්කය වගේම
අකුසල පදනයි චතුස්කය පැහැදිලි කරගන්න ඕන. අකුසල පදනයි චතුස්කයත් ඒ වගේම කොටස් 12ක් ඡේද 12ක් තියෙනවා. කරුණා කරලා පැහැදිලි කරගන්න ඕන. අර කියපු ආකාරයමයි බෙදන්නේ. දැන් අලෝභ අදෝස අමෝහ කියන මූල ධර්ම කුසලයට ආවනම් අකුසලයට එන්නේ ලෝභ දෝෂ මෝහ කියන පද. දැන් මේ විස්තර කරපු අකුසල ස්වභාවය යම්ස ධර්ම කෙනෙක් ඇද්දේ හැම අකුසල මූල වෙදිද අකුසල මූල ලෝභ දෝෂ මෝහ. යනි අකුසල මූල යම් ධර්ම කෙනෙක් ඇද්දේ හැම ධර්මියෝ අකුසල වෙදිද ආන්නේ එහෙනම් ඒ ලැබෙනා වූ චෛතසික 27ම ඒ තුන අයින් කරාම 24. එහෙනම් අර කියපු ඡේද ආකාරයේමයි විස්තර කරගන්න ඕන. ඊට පස්සේ 25 ඉඳලා ඡේද තියෙනවා 36 දක්වා 25 ඉඳලා ඡේද 36 දක්වා තියෙනවා අව්‍යාකෘත ධර්ම. අව්‍යාකෘත විස්තර කරන ආකාරය අව්‍යාකෘත විස්තර කරන්නේ අව්‍යාකෘත ධර්ම වලට ගන්නෙ පැහැදිලි කර ගන්න ඕන අලෝභ අදෝස අමෝහ. අලෝභ අදෝස අමෝහ වලට ගන්නෙ කුසල් වලට ගත්ත මූල ධර්මමයි. එතකොට පැහැදිලි කර ගන්න කරුණා කරලා ඒකත් ඡේද 36ක් අතරේ ඡේද 12ක් තියෙනවා. ඒ ඡේද 12 එකතු කරාම 36. ඊට පස්සේ අව්‍යාකෘත පදේ ආඛ්‍යාත පදයේ අවසාන වෙනවා. ඊට පස්සේ 37න් නාම පදේ විස්තර කරනවා. කරුණා කරලා බලන්න ඕන. නාම පදයෙන් පස්සේ හේතුවාදී අනෙකුත් ධර්ම විස්තර කරන එකට කෙටි සටහනක් තියෙනවා මිසක් ඒවා විස්තර කරන්නේ නැහැ. කරුණාවෙන් ඒවා හේතු විස්තර කරගන්න අවශ්‍යයි. මම පොඩ්ඩක් නැවත විස්තර කරනවා. අව්‍යාකෘත පදේ නාම පදයේ තියෙන 37 යන්තාක් නාම ධර්මයෝ සතර අරූප වේදනා සංඥා සංඛාර විඥාන නිවන වෙද්ද ඒ සියල්ල නාම මූලන වේ. කුසල සංඛ්‍යාත අලෝභ දෝස සමෝ අකුසල සංඛ්‍යාත ලෝභ ද්වේෂ මොහ අව්‍යාකෘත සංඛ්‍යාත අලෝභ දෝස නාම මූලයෝ 9 දෙනෙක් වෙති. අවශ්‍ය මේ 37 වෙනි ඡේදය මේ 37 වෙනි ඡේදය අවශේෂ වූ නාම මූල හැර අවශේෂ වූ නාම මූල 9ක් තියෙනවා. ඒ නාම මූල 9 අයින් කරනවා. නාම මූල 9 ඉතිරි සිත් 89යි චෛතසික 46යි. දැන් පැහැදිලි කරගන්න ඕනේ මෙතෙන්දි සිත් 89යි චෛතසික 46යි චෛතසික 52ම ගන්න ඕනේ. හේතුව නාම පදය කියලා ගත්තේ කුසල් අකුසල් අව්‍යාකෘත කුසල් අකුසල් අව්‍යාකෘත තුනම එකට එකතු කරලායි කියලා කිව්වා. කුසල් අකුසල් අව්‍යාකෘත එකතු කරලායි කියලා කිව්වා. එහෙමනම් පැහැදිලි වෙන්න නාම පදේදී චෛතසික 52ම ගන්න. අලෝභ දෝස සමෝ තියෙනවා ලෝභ දේශ මොහ තියෙනවා. දැන් අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා කුසල් ගත්තා චෛතසික 38යි. අකුසල් ගත්තා චෛතසික 52යි. එහෙනම් මෙතෙන්දී ඒ ධර්මතාවය අනුගමනය කරන්නම ඕන. එහෙනම් විස්තර කරන චෛතසික 40යි චෛතසික 6. එතකොට අව්‍යාකෘත ධර්ම අලෝභ දෝස සමෝ නිසා චෛතසික 6ක්. එතකොට මෙතෙන්දී ගන්නෙ දැන් පැහැදිලි කර ගන්න ඕන කුසල සංඛ්‍යාත අලෝභ දෝස සමෝහ අකුසල සංඛ්‍යාත ලෝභ ද්වේෂ මෝහ අව්‍යාකෘත සංඛ්‍යාත අලෝභ දෝස සමෝහ කියම 9ක් වෙනවා. 9ක් ආවට චෛතසික වශයෙන් මෙතෙන්දී ගන්නෙ 6යි. ඇයි අලෝභ දෝස සමෝහ රිපීට් වෙලා තියෙනවා. අව්‍යාකෘත කොට අලෝභ දෝස සමෝහ රිපීට් වෙලා තියෙනවා. එහෙනම් පැහැදිලි කරගන්න චෛතසික මෙතෙන්දී එකතු කරගන්නේ 6යි. එහෙනම් 52න් 6ක් අඩු කරාම චෛතසික 46 පමණයි මෙතෙන්දී විස්තර කරගන්න අවශ්‍ය වෙන්නේ. ධර්මෝ නාම මූල නොවේති. නාම මූල ඒකාන්ත නාම වෙති.
ඔව් එහෙමනම් කරුණාවෙන් පැහැදිලි කරගන්න ඕන ඒ වෙනස තියෙනවා ඒ වෙනස කල්පනාවට අරගෙන නාම පදය විස්තර කරගන්න ඕන නාම පදයේ තියෙන ආකාරය කරුණාවට අරගන්නම ඕන ඒක නිසා කරුණාවෙන් ඒ කොටස විස්තර කරගන්න ඒකේ විශේෂ දැනීමක් අවශ්‍යයි ඒක හිතට ගන්න ඕන මම මේ ඡේද 48ටම ඡේද 48ටම විස්තර ලියලා තියෙනවා ඡේද 48ටම තොරතුරු මම ලියලා තියෙනවා මේ තොරතුරු මම උත්සාහ කරනවා ඔය කට්ටියට ලැබෙන්න සලස්වන්න ඒ නිසා කරුණා කළා ඔය කට්ටියගේ ඇඩ්‍රස් මට ලැබුණොත් මේක මම ඔය කට්ටියට ලැබෙන්න සලස්වනවා එතකොට මේක පරිහරණය කරන්න මේක බෙදෙන ආකාරය පැහැදිලි කරගන්න පහසු වෙනවා ඊටාම අමාරුවෙන් ඒක හරි ගැස්සුවා ඒක විස්තර කරලා තියෙනවා ඡේද ගලපන ආකාරය ණය ක්‍රම 4ට ඡේද කොටස් කරගන්න ආකාරය විස්තර කරලා තියෙනවා ඒක නිසා ඒක මම උත්සාහ කරනවා කට්ටියගේ දැනීමට ලැබෙන්න සලස්වන්න අවශ්‍යයි කියලා ඊට පස්සේ මෙතෙන්දි තියෙනවා තව කාරණයක් විශේෂයෙන්ම කරනයි සර් මට තේරුණා තෙරුවන් සරණයි සර් මම පෙන්නලා තියෙනවා අර මූල යමකේ මම විද්‍යාරත්න මූල යමකේ ස්ට්‍රක්චර් එක පේන හැටි මං හිතන්නේ පේනවද දන්නේ නැහැ ඔව් පේනවා පේනවා පෙන්න අවශ්‍ය නම් සර්ට ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඔව් පේනවා මේක මම සටහනටත් දාලා තියෙනවා මේකට සටහනක් මම හදලා තියෙනවා ඒ සටහන හැමෝටම දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක වේසකාරී වුණාට ඒකට කරන්න දෙයක් නැහැ ඒ නිසා හැමෝටම තේරුම් කරපු කොටස මෙතන අඩංගු වෙනවා ඒකේ ගැලීමේ සටහනක් වශයෙන් සර් තේරුම් කරපු එක ඔව් යමකේ කොහොමද උද්දේශය නිर्देशය විසින් බෙදෙන්නේ ඊළඟට තිකමාතිකා උද්දේශය දුකමාතිකා උද්දේශය එතකොට කුසල තික වලට කොහොමද එන්නේ ඊට පස්සේ මේ මූල ණය මූල ණය මූලක ණය දැන් සර් තේරුම් කරපු එක ඊළඟට මූලක ණය ඊට පස්සේ ඒ ණයට එන යමක එන ප්‍රමාණය මූල යමකය ඒක මූල යමකය අඤ්ඤමඤ්ඤ මූල යමකය කියලා යමක තුනක් තියෙනවා මේකම හදලා තියෙනවා මම සටහනකට එන යමක ගාන පෙන්නුම් කරන්නත් මෙන්න මේ සටහන තියෙනවා සර් මේක හරි එතකොට යමක එන මුළු ප්‍රමාණය පෙන්නුම් කරන ක්‍රමය සර්ට මේක තේරුම් කරන්න ඕන නම් මේක තේරුම් කරන්න පුළුවන් හරි ඒක සර්ට මේක එමනම් තේරුම් කරොත් ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඔව් එවනම් මේක අයින් කරන්නද සර් කමන්නේ මම ඊළඟ පරිච්ඡේද 10 මිනිත්තු 4කින් 5කින් කියන්න හරි ඊළඟට ඔව් මේක හොඳයි හැබැයි පොඩ්ඩක් ක්ලියර් මදි දැන් පේනවා තේරුම් කරපු කොටස තමයි තියෙන්නේ මූල යමකයේ කොහොමද පවතින්නේ කියලා මූල යමකය උද්දේශයයි නිर्देशයයි විදිහට වෙන
ඊට පස්සේ උද්දේශයේ තික මාතිකා වලටයි දුක මාතිකා වලටයි දෙකට බෙදෙනවා. ඔව් දෙකටම එතකොට මේ ඒකේ කුසල ත්‍රිකයට අපි ආපු හැටි කුසල ධම්මා කියන පදයට ආපු හැටි කුසල ත්‍රිකයෙන් කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යකත. ඒකේ අකතා දාම අපි කුසල ධම්මා කියන එක තමයි අපි මුලදිම ඔය තේරුම් කරේ. කුසල ධම්මා තේරුම් කරනකොට තේරුම් කරා ණය හතරකින් ඒ ණය හතරස තේරුම් කරා ඡේද වශයෙන් මූල ණය මූල ණය මූලක මූල ණය මූලක ණය කියලා ණය හතරකින් ඊට පස්සේ ණය හතරේ එන යමක විදිහට තේරුම් කරා මූල යමකය ඡේද වලට වෙන් කරගෙන ඡේදේ එන හැටි ඊළඟ ඒක මූල යමකයත් තේරුම් කරා ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ මූල යමකයත් තේරුම් කරා ඒ ඡේද වශයෙන් තේරුම් කරා ඒ කාරණේ තමයි මේ ගැලීමේ සත්‍නක් විදියට පෙන්눔 කරලා තියෙන්නේ ඔව් එතකොට මූල යමකයට යමක එකයි ඒක මූල යමකයට යමක එකයි අඤ්ඤමඤ්ඤ මූල යමකයට යමක එකයි අහම මූල ණයට යමක තුනක් එකතු වෙලා තියෙනවා ඇති යමකේම සම්නිට්ඨා පුච්චා මම හදපු සටහනේ මේව සේරම තියෙනවා හොඳයි සර් ඔව් එහෙනම් මේක වහන්නද සර් හරි හොඳයි සර් ඔව් හරි එහෙනම් හොඳයි මේ කියන්නේ තෙරුවන් සරණයි Zoom එකට යන්න ඕනේ විද්‍යාරත්න සර් ඔබතුමාගේ ස්ක්‍රීන් එක තාම ෂෙයා වෙනවා හොඳයි සර්ගේ මයික් එක මියුට් වෙලා හරි තියෙන්නේ හරි 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 ඔව් කරුණාවෙන් මේ කරුණා කළා ඇඩ්‍රස් මගේ ටෙලිෆෝන් නම්බර් එකට 0.1128634ට කරුණා කළා දැනුම් දෙන්න ඇඩ්‍රස් සියලුම දෙනා පිටේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් කරුණාවෙන් මගේ මේ ඊමේල් ඇඩ්‍රස් එක කරුණාවෙන් දැනුම් දෙන්න නන්දසේන හේවා වෙල්ලාලගේ email.com නන්දසේන හේවා වෙල්ලාලගේ හේවා HEWAWELLALAGE වෙල්ලාලගේ WELLALAGE මගේ කරුණා කරලා ඊමේල් ඇඩ්‍රස් එකට කරුණා කරලා දැනුම් දෙන්න මේ අද කතා කර ඡේද සටහන යමක විස්තරය යමක හදා ගන්නා වූ ක්‍රමය ඊට පස්සේ මූල යමකේ බෙදීම් මූල යමකේ බෙදීම් ඒ සියල්ලම ඔය කට්ටියට ලිඛිතව මම හදලා තියෙනවා මේක ඔය කට්ටියගේ ඇඩ්‍රස් එකට මම එවන්න උත්සාහ කරනවා ඊළඟ සතියේට ඉස්සෙල්ලා ලැබෙවි කියලා මම හිතනවා
එතකොට ඊළඟ සතියේ එනකොට කරුණාකරලා ඒක පරිහරණය කරලා Tamanට පුළුවන් විස්තර දැනගන්න. අඩුපාඩු තියෙන ඒවා හදාගන්න. ඒකට හොඳට මම ඒකේ විස්තර සටහන් හදලා තියෙනවා. ඒක පරිහරණය කරන්නම ඕන. යමක හදා ගන්නා වූ යමක ග්‍රහණය කරන්නා වූ ආකාරය ඒකේ තියෙනවා. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. අවසන් කරන්නේ කොහොමද? ඔව්. එහෙමනම් කරුණාවෙන් අද දේශනය මෙතකින් අවසන් කරනවා. 9:28යි ඊළඟ දේශනය පටන් ගන්න අවශ්‍ය නිසා කරුණා කළා හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සීල දෙවියෝ ආරක්ෂා කෙරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතවතාචයම්මේහි සම්පදාන් පුංච සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එතවතාචයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එතවතාචයම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ආකාසට්ටාට මුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ ශාසනං තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සයිට බොහොම පින් සත්නත්‍රි සරණයි සයිට. සියලු දෙනාටම සාදු සාදු